ළමයි ව්‍යාපාර සැලැස්ම කියන්නේ මොකක්ද කියන එක අපි සාකච්ඡා කරමු. එතකොට ව්‍යාපාරයක් කරන කෙනෙක් ව්‍යාපාර සැලැස්මකට අනුව කටයුතු කරනවා නම් හොඳයි කියන එකයි කාගෙත් අදහස පිළිගැනීම. එතකොට සුළු පරිමාණද ව්‍යාපාරයේ මහ පරිමාණද කියන එක මේකට අදාළ නැහැ. නමුත් අපි දන්නවා මහ පරිමාණ ව්‍යාපාරිකයෝ අනිවාර්යෙන්ම ව්‍යාපාර සැලැස්මකට අනුවයි කටයුතු කරන්නේ. එතකොට සුළු පරිමාණ ව්‍යාපාරයකට ව්‍යාපාර සැලැස්ම වැදගත්ද කියලා එකපාරක් විභාගයට ප්‍රශ්නයක් අහලා තිබුණා. අපිට කියන්න බෑ සුළු පරිමාණ ව්‍යාපාරයකට ව්‍යාපාර සැලැස්ම වැදගත් නැහැ කියලා. මම හිතන්නේ මහ පරිමාණ ව්‍යාපාරයක් වගේම සුළු පරිමාණ ව්‍යාපාරයකටත් සැලැස්මක් හදලා ව්‍යාපාර කටයුතු සැලැස්මකට අනුව කරන එක අතිශයින් වැදගත්. ඒකට හේතුව තමයි මේ පේපර් එකෙන් බලාපොරොත්තු වෙච්ච දේ සුළු පරිමාණ ව්‍යාපාර සඳහා ව්‍යාපාර සැලැස්ම වැදගත්ද කියන ප්‍රශ්නයක් ඇහුවා. එතකොට අපිට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි මූල්‍ය දුෂ්කරතා. කුඩා ව්‍යාපාරිකයන්ට. එතකොට ඒගොල්ලෝ ඉතා අමාරුවෙන් හොයාගත්ත ඉතුරු කරගත්ත මුදල් ආයෝජනය කළා තමයි කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. ඉතින් කිසිදු සැලසුමකින් තොරව තමන් ඉතා අමාරුවෙන් අවුරුදු කිහිපයක් මහන්සි වෙලා එකතු කරගත්ත සල්ලි සැලසුමකින් තොරව ආයෝජනය කරලා ව්‍යාපාර කටයුත්ත අසාර්ථක වුණොත් නේද එතනින් එහාට ඒ පුද්ගලයාට නැවත ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදහස ගැන හිතන්නත් අමාරුයි. ලොකු අමාරුවක වැටෙනවා. ඒක නිසා කුඩා ව්‍යාපාරිකෙක් තමන් ඉතා අමාරුවෙන් හොයාගත්ත මුදල් සැලසුම් සහගතව ආයෝජනය කරොත් නේද ව්‍යාපාරය සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. පිළිවෙලකට අනුව ඒ කටයුත්ත කිරීමේ හැකියාව ව්‍යාපාරයක් සැලසුම් කරලා කරපුවම ව්‍යාපාර සැලැස්මක් හරහා ලැබෙන නිසා. ඒක නිසා පුංචි කතාවකුත් තියෙනවා. මෙන්න මෙහෙම සැලසුම් කරණයක් නොකරන ව්‍යාපාරයක් සැලසුම්කරණයක් නොකරන ව්‍යාපාරයක් මම හිතන්නේ ඔයගොල්ලෝ උත්තරයක් දෙයි මේකට මොකක්ද කරන්න කියන එක. අපි කියනවා සැලසුම්කරණයක් නොකරන ව්‍යාපාරයක් මොකක්ද සැලසුම් කරන්නේ? සැලසුම්කරණයක් නොකරන ව්‍යාපාරයක් කිස්තනක් සැලසුම් කරයි. පුළුවන් නම් උත්තරයක් දෙන්න බලන්න. සැලසුම්කරණයක් නොකරන ව්‍යාපාරයක්. දැන් මම චූටි අදහසකුත් දුන්නා. දැන් සුළු පරිමාණ ව්‍යාපාරයකට සැලසුම්කරණය වැදගත්ද කියන ප්‍රශ්නෙට උත්තරේ මම පැහැදිලි කරා. එතකොට සැලසුම්කරණයක් නොකරුවොත් එයා ඊට අමාරුවෙන් යොදවන මුදල අපතේ යන්න පුළුවන් කියලාත් මම කිව්වා. සැලසුම්කරණයක් කරොත් සාර්ථක වෙන්න තියෙන සම්භාවිතාවය සැලසුම්කරණයක් නොකරනවට වඩා නේද සාර්ථක වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. අසාර්ථක වෙන්න සම්භාවිතාවය අඩුයි. සැලසුම්කරණයක් නොකරන ව්‍යාපාරයක් මොකද කියන්නේ ඔයගොල්ලෝ? මොකද්ද සැලසුම් කරන්නේ? මගේ කටෙන් උත්තරේ කියවුණා. නොදැනුවත් වුණා. සැලසුම්කරණයක් නොකරන ව්‍යාපාරයක් අපි කියනවා අසාර්ථකත්වය සැලසුම් කරයි කියලා. ඒක ඇත්ත නේද? දැන් ඔයගොල්ලෝ පාඩම් කරන එකත් දැන් තව අපිට මාස 3ක් විතර ඔයගලන්ට ඉස්සරහට තියෙනවා. නේද? සැලැස්මකට අනුව පාඩම් කරොත් සැලසුම්කින් තොරව පාඩම් කරනවට වඩා ප්‍රතිඵලයකට යන්න පුළුවන්කම ලැබෙයි. සාර්ථක වීමේ සම්භාවිතාවය වැඩි වෙයි අසාර්ථක වීමට වඩා. හරි? එතකොට අපි එහෙනම් එමු මොකද්ද ව්‍යාපාර සැලැස්මක් කියන්නේ කියලා කතා කරන්නේ. එතකොට
සැලැස්මක් හදනවා කියන එකේම තේරුම අපි වැඩපිළිවෙලක් ක්‍රමයක් හදනවා අපි මෙහෙම වැඩ කරමු කියලා. එතකොට මෙහෙම වැඩ කරමු කියලා අපි ක්‍රමයක් හදාගෙන ඒ ක්‍රමයට අනුව වැඩ කරගෙන යන එක තමයි අපි කරන්නේ. එතකොට එහෙම වැඩපිළිවෙලක් ක්‍රමයක් හදාගෙන අපේ වැඩ ටික කරන්න අපි උත්සාහ කරොත් අපේ අරමුණු හා පරමාර්ථ ළඟා කරගන්න අපිට ඉතාම පහසු වෙනවා සැලැස්මකට අනුව වැඩ කරොත්. ඒක නිසා අපිට ව්‍යාපාර සැලැස්මකින් අපේ ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථද ඒවා ළඟා කරගන්න ක්‍රමෝපායන්ද විස්තර කරන ලේඛනයක් විදියට තමයි අපි ව්‍යාපාර සැලැස්මක් හඳුන්වන්නේ. ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්නනේ අපි මේ දඟලන්නේ. එතකොට ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථද එතකොට ඒවා ළඟා කරගන්න. මේ ඉලක්ක අරමුණු වලට යන්නයි අපි උත්සාහ කරන්නේ. ව්‍යාපාරික අරමුණු හා පරමාර්ථද ඒ අරමුණු ළඟා කර ගන්නා. ඒ අරමුණු ළඟා කරගන්න තමයි අපි වැඩ කරන්න ඕනේ. එතකොට පිළිවෙලකට වැඩ කරොත් නේද? ක්‍රමයකට අනුව වැඩ කරොත් අපි ක්‍රමෝපායන් පාවිච්චි කරොත් කොහොමද මේකට යන්නේ කියලා කලින් හිතලා ඒ ක්‍රමෝපායන් ඒ ශිල්ප ක්‍රම පාවිච්චි කරොත් අපිට අරමුණට යන්න පහසු වෙනවා. එතකොට ඒ ක්‍රමෝපායන් මේ අරමුණු කරා ළඟා වීමේ ක්‍රමෝපායන් මෙන්න මෙහිමයි අපි මේක ළඟා කරගන්නේ ඉටු කරගන්නේ කියන ක්‍රමෝපායන් සකස් කරන එක තමයි ප්ලෑන් එකකින් කරන්නේ. ඒ කියන්නේ අපි ප්ලෑන් කරනවා කියලා කියන්නේ මෙතනට යන්න මෙහෙම අපි වැඩ කරමු. එතකොට ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථද ඒවා ළඟා කරගන්නා ක්‍රමෝපායන්ද විස්තර කරන ලේඛනයක් අපි නිර්වචනය කරනවා ව්‍යාපාර සැලැස්මක් කියලා. මේවයි අපේ බලාපොරොත්තු ඒ බලාපොරොත්තු කරා ළඟා වෙන්න අපි මේ වගේ කටයුතු තමයි මේ විදිහට තමයි කටයුතු කරන්න කියන එක දැක්වෙන විස්තර කෙරෙන ලේඛනයක් අපි හඳුන්වනවා ව්‍යාපාර සැලැස්මක් කියලා. ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථද මේවයි අරමුණු හා පරමාර්ථ ඒවා ළඟා කරගන්නා ක්‍රමෝපායන්ද නේද? වැඩක් කරනවා නම් අපි කියන්න එපයි මෙහෙමයි අපි මේ වැඩේ කරන්න කියලා. නේ? ඒවා ළඟා කරගන්න ක්‍රමෝපායන්ද විස්තර කරන ලේඛනයක් ව්‍යාපාර සැලැස්මක් ලෙස හැඳින්වේ. ව්‍යාපාර සැලැස්මක් ලෙස හැඳින්වේ. ව්‍යාපාරික අරමුණු හා පරමාර්ථද ඒවා ළඟා කරගන්න ක්‍රමෝපායන්ද විස්තර කරන ලේඛනයක් ව්‍යාපාර සැලැස්මක් ලෙස හැඳින්වේ. එතකොට මේක තමයි 2019 නව විෂය නිර්දේශයට අනුව අපි පාවිච්චි කරන අලුත්ම නිර්වචනය ළමයි. නමුත් මට මතක් වෙනවා අපි මේක ඉස්සෙල්ලා පාවිච්චි කරපු නිර්වචන තියෙනවා. අපි අහලා තියෙන නිර්වචන තියෙනවා. ඒතර මේක තමයි අලුත් මේක. නමුත් ඔබට යම්කිසි අදහසක් ගන්න මම තව අදහසක් කියන්න. මම කැමති නිර්වචනයක් ව්‍යාපාර සැලැස්මට මේ නිර්වචනයට වඩා ඇත්තටම ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ටද විභව බැංකුකරුවන්ටද ඒතර මේ ව්‍යාපාර සැලැස්මක් අපි හදන්නේ කොහිවත් දාලා වහලා තියන්න නෙමෙයිනේ නේද? ඒ අවශ්‍ය පාර්ශවයෙන් අපි බලමු ව්‍යාපාර සැලැස්මක් ප්‍රයෝජන ගන්නා පාර්ශවයන් කවුද කියලා. ඊට පස්සේ මේක අපි හදන්නේ මොකටද කියන එක ව්‍යාපාර සැලැස්ම. එතකොට ව්‍යාපාර සැලැස්ම අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙනවා මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා බැංකු ණය වගේ දේවල් ලබා ගැනීම සඳහා. එතකොට
ව්‍යාපාරයක් පිළිබඳව නැත්නම් ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට හා විභව බැංකුකරුවන්ට බැංකුකරුවනුත් අපි දන්නවා ඇල්මක් දක්වන පාර්ශවයන්. එතකොට අපිට ඕනේ මේ ව්‍යාපාර සැලැස්මක් අපි හදන්නේ විවිධ පාර්ශවයන් ව්‍යාපාරයේ කෙරෙහි ආකර්ෂණය කරගන්න. ඒක තමයි ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ව්‍යාපාර සැලැස්මක් හදන එකේ. නේද? විවිධ පාර්ශවයන් ආකර්ෂණය කරගන්න. ඒ කියන්නේ බාහිර පාර්ශවයන් ව්‍යාපාරය කෙරෙහි සොයා බැලීමට සොයා බැලීම සඳහා ඒගොල්ලන්ගේ යොමු කරව ගන්න. ඒගොල්ලන්ගේ අවධානය ලබා ගන්න තමයි අපි ව්‍යාපාර සැලැස්මක් ප්‍රධාන වශයෙන් සකස් කරන්නේ. එතකොට අපිට ඔබ දන්නවා බැංකුවකට ගිහිල්ලා අපිට මූල්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන්. එතකොට අපි බැංකුව ආකර්ෂණය කරගන්න ඕනේ. බැංකුවේ අවධානය ලබා ගන්න ඕනේ මේ ණය අපි බලාපොරොත්තු වෙන ණය බැංකුවෙන් ලබා ගන්න. එතකොට බැංකුව ආකර්ෂණය කරගත හැකි විදියට අපි ව්‍යාපාර සැලැස්ම හදන්න ඕනේ. නේද? හොරට බොරු දේවල් දාලා ව්‍යාපාර සැලැස්මක් හදලා වැඩක් නැහැ. නේද? ඒකිතා හොඳ ව්‍යාපාර කටයුත්තක් තමයි අපි ව්‍යාපාර සැලැස්ම හරහා සැලසුම් කරලා තියෙන්න ඕනේ. ඉතින් නිකන් උඩින් පල්ලෙන් ව්‍යාපාර සැලසුම් සකස් කරන්න බෑ. ඒක ප්‍රායෝගික නැහැ. එතකොට මම කැමතියි නිර්වචනයේ මෙන්න මේ කැලලට මේ දැන් කියන කැලලට ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට හා විභව බැංකුකරුවන්ට ව්‍යාපාරයේ පිළිබඳ පොරොන්දු හා විශ්මිත අලෙවි කරන ලියවිල්ල ඒ කියන්නේ මේක පෙන්නලා තමයි අපි විවිධ දේවල් කරගන්නේ. එතකොට සරල කටයුත්තක් වෙන්න බෑ මේක ඉතා හොඳ දැවැන්ත කටයුත්තක් වෙන්න ඕනේ අපි ප්ලෑන් කරලා තියෙන්නේ. කියන්නේ හරියට කරොත් අති සාර්ථක අරමුණු ඉලක්කවලට යන ප්ලෑන් එකක් වෙන්න ඕනේ. ඒක තුට්ටු දෙකේ ප්ලෑන් එකක් වෙන්න බෑ. එතකොට අපි මෙන්න මේ වගේ ටාගට් එකකට යනවා කියලා පොරොන්දු වෙනවා මේකෙන්. අපේ ටාගට් එක පළවෙනි අවුරුද්දේ මිලියනයක් හොයන්න නැත්නම් බිලියනයක් හොයන්න. නේ එතකොට ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක කරන්න බැරි දෙයක්ුත් මේකයි මේ විශ්මිත කියලා කියන්නේ. එතකොට අපි මේ හරහා ඒ විශ්මිත පොරොන්දුව ඉටු කරන්න කටයුතු කරන්නේ මෙහෙමයි කියන වැඩසටහන තමයි අපි ඔය ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාර සැලැස්ම හරහා ලිඛිතව පෙන්වන්නේ. ඒ කටෙන් කියලා වැඩන්නේ අපේ වැඩේ අපි පිළිවෙලට ලිඛිතව විස්තරාත්මකව අදාළ පාර්ශවයන්ට නේද හැඟීමක් ඇති වෙන ආකාරයට මේක ඉතාම සාර්ථක වෙන්න පුළුවන් කටයුත්තක් කියන එක හැඟෙන ආකාරයට ව්‍යාපාර සැලැස්මක් සකස් කළ යුතුයි. ඉතින් මම හරි කැමති මේ මම කියපු අදහසට ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට හා විභව බැංකුකරුවන්ට ව්‍යාපාරය පිළිබඳ පොරොන්දු හා විශ්මිත අලෙවි කරන ලියවිල්ල ව්‍යාපාර සැලැස්මක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට අපි මේ සැලැස්මට අනුව වැඩ කරොත් ඒ සැලැස්මෙන් පෙන්නන මාර්ගයේ ගමන් කරොත් අපිට අපේ අරමුණු සහ පරමාර්ථ ළඟා කර ගැනීම අසීරු වෙන්නේ නැහැ ව්‍යාපාර සැලැස්මට අනුව කටයුතු කරතුන. ඒ නිසා අපි කියනවා ව්‍යාපාර සැලැස්ම කියලා කියන්නේ මාර්ග සිතියමක් කියලා. එතකොට ව්‍යාපාර සැලැස්ම ව්‍යාපාරය ගැන අදහසක් නැත්නම් ව්‍යාපාරයේ ගමන් මඟ පෙන්වන සිතියමක් විදිහට අපි ව්‍යාපාර සැලැස්ම හඳුන්වනවා. ඒකට හේතුව සැලැස්මේ පෙන්වන විදියට අපි කටයුතු කරගෙන ගියොතින් ඒ මාර්ගයේ ගියොතින් අපිට අපේ අරමුණු ළඟා කර ගැනීම හිතන තරම් අසීරු වෙන්නේ නැහැ කියන එක තමයි ව්‍යාපාර සැලැස්මක් හරහා ව්‍යාපාරයක් කරන්න උත්සාහ කරන්නේ. ඒක නිසා අපි මෙන්න මේ අදහසක් දාගමු නිර්වචනයට යටින් ඡේදයක් විදියට
මේ මගින් ඒ කියන්නේ ව්‍යාපාර සැලැස්ම මගින් මේ මගින් ව්‍යාපාර අදහස හා මේ මගින් ව්‍යාපාර අදහස හා ව්‍යාපාරයේ ගමන් මඟ පෙන්වීමක් සිදු කරයි. 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 මේ දෙකම මෙහෙම වෙනවා විභාගයට හපු මෙන්න මේ ප්‍රශ්නෙට ව්‍යාපාර සැලැස්ම යනු මාර්ග සිතියමකි. එහෙනම් තමයි මට මතක විදිහට ප්‍රශ්නය අහලා තිබුණේ. ව්‍යාපාර සැලැස්ම යනු මාර්ග සිතියමකි. පහදන්න. ව්‍යාපාර සැලැස්ම යනු මාර්ග සිතියමකි. අපි සලකන්නේ ගමන් මඟ පෙන්වන සැලැස්මක් කියලා ව්‍යාපාරයේ. ඇත්තනේ අපි වැඩ කරන විදියනේ ඒකෙන් විස්තර කරලා තියෙන්නේ. ඒතකොට ඒකේ විදියට අපි වැඩ කරගෙන යනවා ඉස්සරහට. එතකොට ව්‍යාපාර සැලැස්ම යනු මාර්ග සිතියමකි. එහෙම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ව්‍යාපාර සැලැස්ම යනු මාර්ග සිතියමකි. ව්‍යාපාර සැලැස්ම කියන්නේ මාර්ග සිතියමකි. අපේ අරමුණට යන ගමන් මඟ පෙන්වනවා. ව්‍යාපාර සැලැස්ම යනු මාර්ග සිතියමකි. පුළුවන් ද අදහසක් ලියන්න. ව්‍යාපාර සැලැස්ම ඇයි අපි කියන්නේ මාර්ග සිතියමක් කියලා. අපි මෙන්න මෙහෙම කියනවා. ව්‍යාපාරයක් සිටින තැන සිට අපි ඉන්නේ බිඳුවේ. අපිට ඕන යන්න 100ට. එතකොට ව්‍යාපාරයක් සිටින තැන සිට එතකොට මෙතන තමයි අපි ඉලක්කය. එතකොට අනාගතයේදී යා යුතු ව්‍යාපාරයක් සිටින තැන සිට අනාගතයේදී කොහොමද කියන්නේ අනාගතයේදී ඉටු කරගත යුතු කටයුතු මොනවාද යන්න ව්‍යාපාර සැලැස්මක් මගින් පෙන්눔 කරනවා. ව්‍යාපාරයක් සිටින තැන සිට අනාගතයේදී ඉටු කරගත යුතු කටයුතු මොනවාද යන්න ව්‍යාපාර සැලැස්මක් මගින් පෙන්눔 කරයි. එතකොට මොනවාද ව්‍යාපාර සැලැස්මක් මගින් පෙන්눔 කරන්නේ ප්‍රධාන වශයෙන්ම? එතකොට ව්‍යාපාර සැලැස්මක් මගින් ප්‍රධාන වශයෙන්ම පෙන්눔 කරන කාරණා කීපයක්ම තියෙනවා. අපි කියනවා කල යුතු කටයුතු මොනවාද? ඒ වගේම කල යුතු කටයුතු මොනවාද? කවදා කල යුතුද?
මෙහෙයවිය යුත්තේ කෙසේද? කොහොමද මේක කරන්නේ? මොනවාද කරන්නේ? කවදද කරන්නේ? කොහොමද කරන්නේ? ඒ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් මොනවාද යන්න මේ මගින් පෙන්වීමක් කරනවා. ඒක නිසා අපි සැලකනවා ව්‍යාපාර සැලැස්ම මාර්ග සිතියමක් කියලා. එතකොට අපිට කියන්න කාරණා කීපයක් තියෙනවා. ව්‍යාපාරයක් සිටින තැන සිට අනාගතයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනට යන්න. අනාගතයේදී අපි කියනවා යා යුතු ඉම දක්වා කටයුතු කළ යුතු ආකාරය මේ මගින් පෙන්වීමක් සිදු කරයි. ඒවා නම් කළ යුතු කටයුතු මොනවාද? කවදා කළ යුතුද? මෙහි යුත්තේ කෙසේද? ඒක වැඩේ කරන්න අවශ්‍ය භෞතික හා මානව සම්පත් මොනවාද? වගේ දේවල් පැහැදිලිව ව්‍යාපාර සැලැස්මක් මගින් අපිට පෙන්නනවා. එතකොට අපි මේ කාරණා දිහා බැලුවොත් මොනවාද කරන්නේ? කටයුතු කවදාද කරන්නේ? කොහොමද කරන්නේ? ඒ සඳහා අවශ්‍ය සම්පත් මොනවාද? ඒ සියල්ල පැහැදිලිව ව්‍යාපාර සැලැස්මකින් විස්තරාත්මකව දක්වලා තියෙනවා. ඒක නිසා අපි සැලකනවා ව්‍යාපාර සැලැස්මක් මාර්ග සිතියමක් කියලා. ඒ නිසා අපි ලියාගමු කාරණා කීපයක් යටතේ පළවෙනි කරුණ විදියට ලියාගන්න ව්‍යාපාරයක් සිටින තැන සිට ව්‍යාපාරයක් සිටින තැන සිට ව්‍යාපාරයක් සිටින තැන සිට අනාගතයේදී යා යුතු ඉම දක්වා අනාගතයේදී යා යුතු ඉම දක්වා මෙතන තමයි අපිට යන්න ඕනේ අරමුණට. අනාගතයේදී යා යුතු ඉම දක්වා අනාගතයේදී යා යුතු ඉම දක්වා සියලු කටයුතු අනාගතයේදී යා යුතු ඉම දක්වා සියලු කටයුතු මෙහි අන්තර්ගත වේ. සියලු කටයුතු මෙහි අන්තර්ගත වේ. අනාගතයේදී යා යුතු තැනට වෙනකම් සියලු කටයුතු මෙහි අන්තර්ගත වේ. එනම් ඕනනම් ඇතුළට කළා ලියා ගන්න පුළුවන් මේවා ටික. නැත්නම් වෙනම කරුණක් යටතේ ලියන්න පුළුවන්. මෙහෙම කඩලා ලියා ගන්නත් පුළුවන්. එනම් මෙහිදී කළ යුතු කටයුතු මොනවාද? එනම් මෙහිදී කළ යුතු කටයුතු මොනවාද? ප්‍රශ්නාර්ථයක්. මෙහිදී කළ යුතු කටයුතු මොනවාද? කවදා කළ යුතුද? කවදා කළ යුතුද? එතකොට ඒක දෙවෙනි කරුණ විදිහට ලියා ගන්න ඕනේ. එනම් මෙහිදී කළ යුතු කටයුතු මොනවාද? කවදා කළ යුතුද? මෙහෙයවිය යුත්තේ කෙසේද? මෙහෙයවිය යුත්තේ කෙසේද? මේ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් මොනවාද? මේ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් මොනවාද?
මේ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් මොනවාද? මේ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් මොනවාද යන්න මේ මගින් පෙන්눔 කරයි. භෞතික සම්පත් හා මානව සම්පත් මොනවාද යන්න මේ මගින් පෙන්වීමක් සිදු කරයි. මේ මගින් පෙන්වීමක් සිදු කරයි. මේ මගින් පෙන්වීමක් සිදු කරයි. ඒක නිසා අපි අවසාන කරුණු විදිහට දානවා එබැවින් ව්‍යාපාර සැලැස්ම ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ පෙන්වන එබැවින් ව්‍යාපාර සැලැස්ම ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ පෙන්වන මාර්ග සිතියමක් ලෙස ඉදිරි ගමන් මඟ පෙන්වන මාර්ග සිතියමක් ලෙස හැඳින්විය හැක. ඒක අපි නිර්වචනයේදී කිව්වේ ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථද ඒවා ළඟා කරගන්නා ක්‍රමෝපායන්ද විස්තර කරන ලියවිල්ලක් තමයි මෙහෙමයි කරන්න කියන එක ව්‍යාපාර සැලැස්මක් කියලා. එබැවින් ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ පෙන්눔 කරන මාර්ග සිතියමක් ලෙස ව්‍යාපාර සැලැස්ම හැඳින්විය හැක. රෝග විභාගෙට අහලා තියෙන ප්‍රශ්නයක් මම දන්න විදියට. මාර්ග සිතියමක් ලෙස ව්‍යාපාර සැලැස්ම හැඳින්විය හැක. ඊට පස්සේ අපි චුටි ප්‍රශ්න කිහිපයකට යනවා. මෙන්න මේ ප්‍රශ්නේ ව්‍යාපාර සැලැස්මක් මම කිව්වා සාස් කරන්නේ විවිධ පාර්ශවයන් ආකර්ෂණය කරගන්න. ඒක නිසා කියවන්න නේද ඒ සිත් ඇද ගන්න පුළුවන් විදියට ආකර්ෂණීය විදියට මේක සකස් කළ යුතුයි. අපේ ප්‍රශ්නේ ව්‍යාපාර සැලැස්මක් තුලින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන පාර්ශවයන්. එතකොට ව්‍යාපාර සැලැස්මක් හදලා නේද ඒකෙන් ආකර්ෂණය කරගන්න ව්‍යාපාරයට ආකර්ෂණය කරගන්න බලාපොරොත්තු වන පාර්ශව. ප්‍රශ්නේ ව්‍යාපාර සැලැස්මක් තුලින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන පාර්ශවයන්. ව්‍යාපාර සැලැස්මක් තුලින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන පාර්ශවයන්. ව්‍යාපාර සැලැස්මක් තුලින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන පාර්ශවයන්. එතන මම කීප පාරක් කිව්වා ව්‍යාපාරයක් ආකර්ෂණය කරගන්න අපේක්ෂා කරන එක පාර්ශවයක් තමයි බැංකු හා මූල්‍ය ආයතන. බැංකු හා මූල්‍ය ආයතන. බැංකු හා මූල්‍ය ආයතන. ණය ලබා ගැනීමේදී නේද බැංකුවේ අවධානය ලබා ගැනීම වැදගත් වෙනවා. බැංකු හා මූල්‍ය ආයතන. ඒ වගේම විවිධ ආයෝජකයෝ ආකර්ෂණය කරගන්න අපිට අවශ්‍යයි ව්‍යාපාරයට විභව ආයෝජකයන්. විභව ආයෝජකයන්. විභව ආයෝජකයන්. විභව ආයෝජකයන්. ඒ වගේම සම්පත්දායකයන්. 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 දැන් අපි දන්නවා පාසලක් නම් නේද? පාසල ඉතා හොඳින් විධිමත්ව පවත්වාගෙන යන ආයතනයක් නම් ඒක බාහිර පාර්ශවයන්ට හැගුණොත් විවිධ පාර්ශවයන් ව්‍යාපාරයට උදව් කරන්න පෙළඹෙනවා. සම්පත්දායකයන්.
සම්පත්දායකින් අපිට ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරේ කළමනාකරුවන් ඒ වගේම සේවකයින් ඒ වගේම සැපයුම්කරුවන් වගේ පාර්ශව අපිට පෙන්ලා දෙන්න පුළුවන්. ව්‍යාපාර සැලැස්මක් තුළින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන පාර්ශවයන්. එතකොට හොඳ සැලැස්මකට අනුව කටයුතු කරන ව්‍යාපාරයකට තමයි ව්‍යාපාරයේ විවිධ තනතුරු සඳහා වඩාත් හොඳ සේවකයින් ආකර්ෂණය කරගන්න අත්දව ගන්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාර සැලැස්මක් තුළින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන පාර්ශවය බැංකු හා මුල්‍ය ආයතන, විභව ආයෝජකයින්, සම්පත්දායකින්, කළමනාකරුවන්, සේවකයින්, සැපයුම්කරුවෝ වගේ කට්ටිය ආකර්ෂණය කරගන්න ව්‍යාපාරයක් ව්‍යාපාර සැලැස්මක් කරහා උත්සාහ කරනවා. ඊළඟ ප්‍රශ්නෙට අපි ගියොත් අපි මෙන්න මේ ප්‍රශ්නේ කතා කරමු. ව්‍යාපාර සැලැස්මක් සකස් කර ගැනීමට සහාය ලබා ගත හැකි ආයතන. ව්‍යාපාර සැලැස්මක් සකස් කර ගැනීමට සහාය ලබා ගත හැකි ආයතන. ව්‍යාපාර සැලැස්මක් සකස් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ව්‍යාපාර සැලැස්මක් සකස් කරගන්න ව්‍යාපාරයට සහාය ලබා ගන්න පුළුවන් ආයතන. කොයි වගේ ආයතන වලින්ද ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්න ව්‍යාපාරයට සහාය ලබා ගන්න පුළුවන්. එතකොට එකක් තමයි ළමයි සහාය ලබා ගන්න පුළුවන් එක ආයතනයක් ව්‍යාපාරික බැංකුව. ව්‍යාපාරික බැංකු මුදල් බැංකු පාඩමේදී අපි ව්‍යාපාරික බැංකු ගැන සාකච්ඡා කරනවා. ඔබ දන්නවා ව්‍යාපාරික බැංකු කියලා කියන්නේ තැන්පත් ගිණුම් මත තැන්පතු බාර ගැනීමක් කරන්නේ නැහැ ව්‍යාපාරික බැංකු. ව්‍යාපාරික බැංකු වල ප්‍රධානම කාර්යය තමයි ව්‍යාපාරිකයන්ට අවශ්‍ය උපදේශාත්මක සේවා සැපයීමේ අරමුණින් තමයි ව්‍යාපාරික බැංකු ප්‍රධාන වශයෙන් පවත්වාගෙන යන අපි කියනවා වණික් බැංකු කියලා. ව්‍යාපාරික නැත්නම් වණික් බැංකු වලින් අපිට ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්න අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යවසාය සංගම් වගේ ව්‍යවසාය සංගම් මගින් අපිට අවබෝධයක් සහයක් ලබා ගන්න පුළුවන් ව්‍යාපාර සැලැස්මක් හදන්න. ඒ වගේම වාණිජ මණ්ඩල මගින් අපිට ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්න සහාය ලබා ගන්න පුළුවන් වාණිජ මණ්ඩල මගින්. ඒ වගේම කුඩා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානය මගින් කුඩා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානය කුඩා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානය මගින් අපිට උපදෙස් සහාය ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්න ලබා ගන්න පුළුවන්. කුඩා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානය. ඒ වගේම රජයේ නියෝජිත ආයතන පහ රජයේ නියෝජිත ආයතන රජයේ නියෝජිත ආයතන හරහා පුළුවන්. ඒකට අපිට උදාහරණ කීපයක් දෙන්න පුළුවන් රජයේ නියෝජිත ආයතන වලට. ඔබ දන්න ආයතන කීපයක්ම තියෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
අපි මේක ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කාර්මික සංවර්ධන මණ්ඩලය ඒකත් අපි සාකච්ඡා කරලා තියෙනවා කාර්මික සංවර්ධන මණ්ඩලය BOI එකයි IDB එකයි ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලය අපනයන සංවර්ධන මණ්ඩලය ඒ වගේම කාර්මික තාක්ෂණික ආයතනය කාර්මික තාක්ෂණික ආයතනය වගේ රජයේ නියෝජිත ආයතන හරහා අපිට ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීමට අවශ්‍ය කරන සහාය දැනුම උපදේශනය ලබා ගන්න පුළුවන්කම තියෙනවා ළමයි. එතකොට ව්‍යාපාරික බැංකු, ව්‍යවසාය සංගම්, වාණිජ්‍ය මණ්ඩල, කුඩා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථාන ඒ වගේම රජයේ නියෝජිත ආයතන හරහා අපිට ව්‍යාපාර සැලැස්මක් සකස් කරගන්න හැකියාවක් නැත්නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහාය දැනුම ලබා ගන්න පුළුවන් කමක් තියෙන. ඒතර රජයේ නියෝජිත ආයතන කීපයක්ම දුන්නා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ කාර්මික තාක්ෂණික ආයතනය රජයේ නියෝජිත ආයතන විදිහට කටයුතු කිරීමක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒතකොට ඔය අපි සාකච්ඡා කරේ ව්‍යාපාර සැලැස්මක් හදන්න බැරි නම් ඒ සඳහා සහාය ලබාගත හැකි වෘත්තීය ආයතන කීපයක් පිළිබඳව. එතකොට ව්‍යාපාර සැලැස්මක් අපිට හදන්න බැරි නම් ඒ සම්බන්ධයෙන් දැනුමක් තියෙන වෘත්තීය ආයතනවල උපදෙස් ලබා ගැනීමේ හැකියාව හැම කෙනෙකුටම තියෙනවා. ඊළඟට අපි අපේ අවධානය යොමු කරමු මෙන්න මේ ප්‍රශ්නෙට. ව්‍යාපාර සැලැස්මක් මේක හොඳ ප්‍රශ්නයක්. ව්‍යාපාර සැලැස්මක් අපිට පිළියෙල කරන්න සිද්ධ වෙන අවස්ථා. ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කරන 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 අවස්ථා. ඔබත් මම හිතන්නේ දන්නවා ඇති ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කරන්න වෙන්නේ මොන වගේ අවස්ථාවකදීද කියන එක හදන්න වෙන්නේ. එකක් තමයි ළමයි ඔබ දන්නවා ඇති නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම. එතකොට එහෙම අයිඩියා එකක් නේ අද එන්න ඇත්තේ පැහැදිලි කිරීමත් එක්කලා නේද අදහසක් ඇවිල්ලා ඊට පස්සේ තමන් තීරණය කරන අවස්ථාවට උචිත ව්‍යාපාර සැලැස්මක් හදන්න ඕනේ කියන එක තමයි අපි පැහැදිලි කරගෙන ආවේ. ඒතර නව ව්‍යාපාරයක් ආරම්භ කරද්දී අපිට ව්‍යාපාර සැලැස්මක් හදන්න වෙනවා පිළියෙල කරන අවස්ථාවක්. මේ වගේම ව්‍යාපාර සැලැස්ම පිළියෙල කරන සිද්ධ වෙන තව අවස්ථාවක් විදිහට අපිට ලියන්න පුළුවන්. වෙනත් ව්‍යාපාරයක් සමග ඒකාබද්ධ වීමේදී නැත්නම් වෙනත් ව්‍යාපාරයක් අත්පත් කර ගැනීමේදී කියලා කියන්න පුළුවන්. නැත්නම් වෙනත් ව්‍යාපාරයක් සමග ඒකාබද්ධ වීමේදී වෙනත් ව්‍යාපාරයක් සමග ඒකාබද්ධ වීමේදී වෙනත් ව්‍යාපාරයක් සමග ඒකාබද්ධ වීමේදී ඒ වගේම නව තාක්ෂණය භාවිතා කිරීමේදී නව තාක්ෂණය භාවිතා කිරීමේදී නව තාක්ෂණය භාවිතා කිරීමේදී නව තාක්ෂණය